නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, මේ වසාන සමය ඊටාම වැදගත් කාල පරිච්ඡේදයක්. වෙන සියලු කාල පරිච්ඡේදයන්ට වඩා මහා සංඝරත්නය ඇසුරු කරන්නට ඉඩ සැලසෙන, උන්වහන්සේලාත් එක්ක වගකීමෙන් බැඳී කටයුතු කරනු ලබන කාල පරිච්ඡේදයක්. එනිසාම මේ මහා සංඝරත්නය වෙතින් ලැබිය යුතු වූ ඒ උතුම් ධර්ම ප්‍රතිලාභය ඔබ වෙත ලැබෙනවා. එනිසා මේ කාල පරිච්ඡේදය ඔබ සියලු දෙනාට සුවිශේෂ කාල පරිච්ඡේදයක් ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් වටිනා දෙයක් මේ මුළු තුන් ලෝකයේහිම දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සියලු දුක කෙලවර කිරීමක් පිළිබඳව කතා කරනවා නම්, සියලු දුකේ නැතිවීම පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා නම්, ඒ බලාපොරොත්තු විය හැකි එකම තැන මේ උතුම් සද්ධර්මයේ පමණයි. ධර්මයේ තුල අපි අපේ සිත මෙහෙයවන, අපේ සිතුවිලි අරගෙන යන ක්‍රමවේදය අනුව අපිට නිවීම මේ ජීවිතය තුළම භුක්ති විඳින්නට පුළුවන්කම තිබෙනවා. එනිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය සාන්දෘෂ්ටික ධර්මයක්. ඒ කියන්නේ මේ ජීවිතය තුළම අප අත්දැකිය හැකි ධර්මයක්. ඔබ ඒ සඳහා උත්සාහවත් විය යුතුයි. ඔබ ඒ සඳහා කටයුතු සම්පාදනය කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය පඤ්ඤාවන්තසායන් ධම්මෝ කියලා පෙන්වුවේ ප්‍රඥාවන්තයින් සඳහා විශේෂ වන, ප්‍රඥාවන්තයින් සඳහා පවතින ධර්මයක්. සම්මතිය තුළ උගත් බවට වඩා ප්‍රඥාවන්ත භාවය, ඒ කියන්නේ පෙනෙන දෙයට ඔබෙන් නුවණ පැවැත්විය හැකි බව මෙහිදී විශේෂයෙන් අවධාරණය වනු ලබනවා. එනිසා ධර්මයේ තේරුම් ගන්නට අපට අවශ්‍ය වන්නේ අන්නේ ප්‍රඥා සම්පන්න භාවය. ඒ ප්‍රඥා සම්පන්න භාවය තුළින් පිළිවිදිය යුතු ධර්මයක් නිසා අපි ඊටාම නුවණින් කල්පනාවෙන් යුක්තව මේ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍යයි, තේරුම් ගන්නට උත්සාහවත් වන්නට අවශ්‍යයි. මොකද මේ ධර්මය ඊටාම ගැඹුරුයි, ඊටාම සියුම්, නුවණින් තේරුම් ගත යුතු ප්‍රඥාවචර ධර්මයක් නිසා. එනිසා මේ පිළිබඳව මූලික වශයෙන් ඔබේ අවධානය යොමු කරනකොට ඊටාමත් ශ්‍රද්ධා සම්පන්න අධ්‍යාශයක් ඇති කරගෙනම මේ පිළිබඳව තමන්ගේ සිත කය නැඹුරු කරගෙනම ධර්මයේ පිළිබඳව නැමුණු සිත් ඇතිව මේ ශ්‍රවණය කරන්නට කියලා ඔබ හැම දිනාටම සිහිපත් කරනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ සාමාන්‍ය ලෝකයාට නොපෙනෙන යථාර්ථයක් පිළිබඳව දේශනා කරන්නට. සාමාන්‍ය ලෝකයට පේන්නේ නැති ඇත්තක් පිළිබඳව පෙන්වලා දෙන්නට තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙහි පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල පහළ වෙලා සාමාන්‍යයෙන් පෙන්වා දෙන සත්‍ය යනු ඒ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල දුක්ඛාර්ය සත්‍ය එහි පළවෙනි ආර්ය සත්‍ය බවට පත්වනවා. ඒ දුක පිළිබඳව සාමාන්‍ය ලෝකයාට තිබෙන දැක්මට එහා ගියපු ප්‍රඥාවෙන් දැක්ක යුතු වූ ධර්මයක් අපිට පෙන්වා දුන්නා. ඒ තමයි දුක කියන එක වේදනාවකින් හඳුනාගෙන ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ දුක කියන එක පිළිබඳව අපිට පෙන්වා දුන්නේ එය නුවණින් අවබෝධ කළ යුතු දුක්ඛ වූ ලක්ෂණ ධර්මතා ටිකක් විදිහට. ඒ කියන්නේ ඒක වේදනාත්මක දෙයක් හැටියට හඳුන්වනවට වඩා කායික සහ මානසික දුක යන වේදනාත්මක දුක ඉක්මවා ගියපු ඒ දුකත් ඇතුළත් කරන්නට පුළුවන්. නමුත් ඊට වඩා විශාල වපසරියක් ඇතුළත් වෙන විදිහට තමයි දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්නට පැනෙන්නේ. ඒ නිසා
අපි කායික දුක සහ මානසික දුක වින්දත් හඳුනාගත්තත් එය දුක්ඛාරය සත්‍ය හැඳිනීම බවටම පත්වන්නේ නැහැ. එනිසා අපි දුක අවබෝධ කරනවා නම් අපි තේරුම් ගත යුතු ධර්මය තමයි මේ සංකත දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණයන් අතර අපිට දකින්නට පුළුවන්කම තිබෙන දෙයක් තමයි සංකත දුක්ඛ ලක්ෂණය. විපරිණාම දුක්ඛ ලක්ෂණය. එහදී දුක්ඛ ලක්ෂණ ටිකක්. එතකොට මේ පීලනට්ඨ, සංකතට්ඨ, විපරිණාමට්ඨ, සන්තාපට්ඨාදී මේ සතර දුක්ඛ ලක්ෂණයන්ගෙන් අපිට ප්‍රධාන ලෙස අවබෝධ කරගන්නට පුළුවන් දුක්ඛ ලක්ෂණ දෙකක් තමයි ඒ සංකත දුක්ඛ ලක්ෂණය සහ විපරිණාමාර්ථ දුක්ඛ ලක්ෂණය කියන මේ දුක්ඛ ලක්ෂණ දෙක. එතකොට සංකත දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ යම් කිසි ධර්මයක් හේතු නිසා සකස් වෙනවා නම් ඒ හේතු නිසා සකස් වනු ලබන දේ සංකත දුක්ඛ ලක්ෂණය හැටියට කතා කරනවා. හේතු නිසා ගොඩ නැගෙනවා. ඒ ධර්මයේ හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි සංකත ධර්මයක विद्यमान ලක්ෂණයන් බවට පත් වෙන්නේ. හේතු නිසා සකස් වීම සහ හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවය. එතකොට අපිට පැවැත්ම තුළ විපරිණාමය කියන දේත් හටගත් ධර්මයක विद्यमान වන ලක්ෂණයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. විපරිණාමය කියන දේ. එතකොට මෙන්න මේ සංකතය සහ විපරිණාමය කියන මේ ධර්මතා දෙක අපි ප්‍රධාන වශයෙන්ම ස්කන්ධ ධර්මයන්ගේ विद्यमान වන දෙයක්, අපි හඳුනාගත යුතු දෙයක්. සාමාන්‍ය ලෝකයට නොපෙනෙන දෙයක් හැටියටයි අපි තේරුම් ගන්නෙ. ඒ කියන්නේ දැන් මේ පේන සෑම දෙයක්ම සංකත ධර්මයන් හැටියට අපි හඳුනාගන්නේ නැහැ. සංකත දෙයක් හැටියට හඳුනාගන්නේ නැහැ. ඒ නිසා එහි ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙන්නේ කොමක්ද? එහි ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙන්නේ අපි අද ජීවත් වෙන මේ ලෝකය අපට विद्यमान වීම. ඒ කියන්නේ අපි ජීවත් වෙන ලෝකය හටගෙන තිබීම. අපිට සංකත ලක්ෂණය තේරුම් නොගැනීම නිසා වෙන දේ. ඇයි එහෙම කිව්වේ? අපි හිතාගෙන ඉන්නවා අපි මේ ලෝකය උපදින ලෝකයේ තියෙනකොට අපි ඉපදුනා. තිබෙන ලෝකයේ තුල අපි ජීවත් වෙනවා. ඒ වගේම ලෝකය තියෙනකොට අපි මරණයටපත් වෙනවා. මේක තමයි අපේ සාමාන්‍ය දැක්ම. ඔය දැක්ම මත පිහිටලා තමයි අපේ අනිකුත් සියලු දේවල් හටගෙන තියෙන්නේ. ඔන්න ඔය පදනම මත පිහිටා. එතකොට ඒ තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා. තියෙන ලෝකේ ජීවත් වෙනකොට ඒ තියෙන ලෝකයේ තුල අපිට හමු වෙනවා සැප ගෙනවිද්දෙන ධර්ම සහ දුක ගෙනවිද්දෙන ධර්ම. අපි කැමති, ප්‍රියමනාප, අපි හිතින් ඇලෙන, හිතින් ආසා කරන, හිතින් බැඳෙන ඒ දේවල් ලෝකෙ තුල තියෙනවා කියලා අපිට හම්බ වෙනවා. ඒ ලෝකේ පවතිනවා කියලා හිතාගත්ත දේවල් තුල අපිට තියෙනවා අපි අකමැති, අප්‍රිය කරන දේවල්. එතකොට ලෝකය තියෙනවා. තියෙන ලෝකය තුල සැප ගෙනවිද්දෙන ධර්ම සහ දුක ගෙනවිද්දෙන ධර්ම පවතිනවා. එහෙනම් සැප ගෙනවිද්දෙන ධර්ම විතරක් අපි ළඟ තියාගෙන දුක ගේන ධර්ම අපිට අයින් කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට හැමදාම සැපසේ ඉන්න පුළුවන් දේ හැටියට ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති සාමාන්‍ය මනසක් තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් කල්පනා කරනවා. එයා ජීවිතය පිළිබඳව හඳුනාගන්නේ කොහොමද? මේ ලෝකේ තියෙන ලෝකේ සමහර රූප ලස්සනයි, සමහර රූප කැතයි, සමහර ශබ්ද මිහිරි, සමහර ශබ්ද අමිහිරි, සමහර ගඳ සුවඳ බොහොම ප්‍රියමනාපයි, සමහර ගඳ සුවඳ අප්‍රියමනාපයි, රස ඒ විදිහට අප්‍රියමනාපයි සමහර දේවල් ප්‍රියමනාපයි, ස්පර්ශයන් තියෙනවා බොහොම ප්‍රියමනාපයි සමහර දේවල්, සමහර ඒවා අප්‍රියමනාපයි, වේදනාත්මකයි. ඒ දේවල් වලට අපි කැමති නැහැ. එතකොට අපි කැමති හිත හැසිරෙනවා නම් මොන දේවල් වලද? අර හිතන්න කැමති ප්‍රියමනාප දේවල් වල හිත හැසිරෙනවා නම් අපි වඩාත්ම කැමති. ඒ හින්දා අපි අපේ පරිසරය හදා ගන්නවා. අපි ඉන්න තැන නිර්මාණය කර ගන්නවා. හොඳ දේවල්, හොඳයි කියලා අපිට හිතට ගේන දේවල් ලං කරගෙන අපි හිතට දුකයි කියලා හිතන දේවල් ඈත් කරලා දා ගන්න අවශ්‍ය පසුබිම අපි නිර්මාණය කර ගන්න ලබනවා. ඒක තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ බවට පත්වන්නේ. එතකොට දැන් ඔන්න ඔය මත පිහිටලා පොඩි කාලෙම ඉඳලම කෙනෙක් රස්සාවක් කරලා විවාහ වෙලා අපේ ජීවිතය ගොඩනගාගෙන මරණය
දක්වා ගමන් කරන ජීවිතයේ ගොඩනැගිලා තියෙන්නේ ඔන්න ඔය පසුබිම තුල. ඒතකොට ඒකේ මූලික දේ හැටියට අපි දැක්කා ලෝකයේහි පැවැත්ම සහ ලෝකයේහි පැවැත්ම පිළිබඳව තියෙන සැප සහ දුකේ පැවැත්ම. පවතින ලෝකයේ තුල विद्यमान සැප සහ දුක කියන මේ ධර්මයන්ගේ තිබෙන ලක්ෂණය තමයි අපි එතනදී ප්‍රධාන වශයෙන්ම තේරුම් ගත්තේ දකින්නේ. එතකොට මෙන්න මේ දැක්ම මත අපි සියල්ල නිර්මාණය කරගන්නවා. නිර්මාණය කරගන්නවා කියන එක අදහස් කළේ අපි අවට පරිසරය අපි අසුරු කරනවා මේ දේවල් ලෝකයේ තුල අපේ ලෝකයේ තුල අපි ජීවත් වෙනවා කියන එක. එතකොට දැන් ඒක නිසා එන ආදීනවය මොකද්ද? ඒක නිසා එන ආදීනවය කතා කළොත් අපිට වචනයෙන් සීමා කරන්න පුළුවන් කමක් නැත්තේ. අපි අපේ පන අපිට පෙනෙන දේවල් පිළිබඳව අපි කතා කළොත් ඒ පෙනෙන ලෝකේ ජීවත් වෙච්ච ඔහොම රූපයක් හිමි අපට ඒ රූපේ දිරනකොට මම දිරනවා කියන එක විඳින්න වෙනවා. ලෙඩ වෙනකොට මම ලෙඩ වෙනවා කියලා විඳින්න වෙනවා. සිතට ඒ නොසුදුසු පරිදිපත් වෙනකොට මම මරණයටපත් වෙනවා කියන එක විඳින්න වෙනවා. ඒ වගේම අපි ලෝකයේ සමහර කැමැති අය ඉන්නවා නම් ඒ කැමැති අය වයසට යනකොට ලෙඩ වෙනකොට මරණයටපත් වෙනකොට අපිට මහ දුකක් අපිට මහ වෙහෙසක් අපේ ජීවිතේට ඇති වෙනවා. එතකොට දැන් මේ ජීවත් වෙනකොටම අපිට විඳින්න ලැබෙන දේවල් ඕනෑම කෙනෙකුට ජීවත් වෙනකොට ඔය දුක අනිවාර්ය ලෙසම පැමිණෙන දුක. ඊට පස්සේ අප්‍රිය සංපයෝග දුක්ඛය. අපි කැමති නැති දේවල් අපිට ලැබෙනවා. අපි ලෝකයේ අසුරු කරන්නට ලැබෙනවා. අපි අකමැති වුණත් අකමැති දේවල් වලට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. ප්‍රිය අපි කැමති අය ලෝකේ ඉන්නවා. ඒ අයගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. එක්ක ඒ අය ජීවත් වෙනකොට අපිට මැරලා යන්න වෙනවා. එක්ක අපි ජීවත් වෙනකොට ඒ අය නැති වෙලා යනවා. අපිට වළක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ලෝකෙ තුල ජීවත් වෙනකොට අපිට විඳින්න සිද්ධ වෙනවා. එතකොට අපි කැමති දේවල් අපිට නොලැබීම නිසා හැමදාම පෙලෙන්නට සිද්ධ වෙනවා. අපි කැමති බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒවා ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ හැම මොහොතකම කැමැතිසේ නොපවතිනකොට කැමැතිසේ නොපවතින සෑම අවස්ථාවකම අපි දුකටපත් වෙනවා. එතකොට මෙන්න මේ ආදී ලෙස ලෝකය ඇත්ත කරගත්ත කෙනෙකුට දුක කියන දේ තමන්ගේ ජීවිතේට එනවම තමයි. තමන්ගේ ජීවිතේට පැමිණෙනවා. එතකොට ඔය මේ ජීවිතය තුළ පමණක් කෙනෙකුට විඳින්න වෙන දුක. ඔය ටිකට ඔක්කොම ඇතුළත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ එදිනෙදා රැයට කල්පනා කරලා උදේ දවල් කාලයේ තිස්සේ රස්සාවට ගිහිල්ලා එහෙම නැතිනම් දවල් කල්පනා කරලා රැයට හරි රස්සාවට ගිහිල්ලා අපි ජීවත් වෙන්න හදන වෙහෙසේ ඉඳලා සියලුම දේවල් ටික ලෙඩක් දුකක් හැදෙන තැන අපි එකට ඉන්න අය ලෙඩ වෙන තැන වෙනකම් සියලු දුක් රැස ඔය කාරණා ටිකට අපිට ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙකුට ඔය දුක අනිවාර්යයෙන්ම විඳින්න වෙන දෙයක්. එතකොට මෙන්න මේ විදිහට මේ ජීවිතයේ දුක් විඳලා මේක නතර වෙනවා නම් කමක් නැහැ. තියෙන ලෝකයේ තුල දැන් අපිට පුළුවන් හොඳ දේවල් සිද්ධ කරන්නට සහ නරක දේවල් සිද්ධ කරන්නට. අපි ඒකට කියනවා කුසල අකුසල කර්ම රැස් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි අකමැති දේවල් එක්ක ගැටෙනවා, කැමති දේවල් එක්ක ඇලෙනවා, තණ්හාව කියන දේ නිසා අපි අකුසලයන් සිද්ධ කරගන්නවා. ද්වේෂය නිසා ද්වේෂය මුල් කරගෙන අකුසලයන් සිද්ධ කරගන්නවා. ඒ වගේම මෙලව බුද්ධියක් තියෙන කෙනෙක්. මෙලව පිළිබඳව බුද්ධියක් තියෙන කෙනෙක්, පරලොව පිළිබඳව බුද්ධියක් තියෙන කෙනෙක්. එයා මොකද කරන්නේ? අප්‍රමාදීව කුසලයන් හැසිරෙනවා. ඒ විදිහටත් කුසල ධර්මයන් රැස් කරගන්නවා. දැන් මෙන්න මේ කර්ම රැස් කර ගැනීම නිසා හොඳ නරක කර්ම රැස් කර ගැනීම නිසා මොකද වෙන්නේ? එයාට ප්‍රතිසන්දි වශයෙන් නැවත තව තැනකට යන්න පුළුවන්කම තියෙනවා. හොඳ දේවල් රැස් කරගත්ත කෙනෙකුට හොඳ තැනකටත් නරක දේවල් රැස් කරගත්ත කෙනෙකුට නරක දෙයක් අරමුණු වීම මත නරක තැනකටත් යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසලයන්ගෙන් දුගතිගාමී උත්පත්තියකුත් අලෝභ ආදේශ අමෝහ කියන කුසල ධර්මයන්ගෙන් සුගතිගාමී උත්පත්තියකුත් ලබන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ඒ සෑම තැනකම ජරා මරණ දුක ඔබට උරුමයි. ඒ විතරක් නෙමෙයි ඔබ අද දකිනවා නම් ලෝකයේ තුල යම් පුද්ගලයෙක් මහා දුකක් විඳිනවා කියලා දකිනවා නම් යම් අනන්ත අප්‍රමාණ පීඩාවකටපත් වෙනවා කියලා ඔබට පේනවා නම් ඒ සෑම තැනකම හෙට දවසේ ඔබේ ජීවිතේ තියෙනවා. මොකද ඒ වගේ තැනකට ඔබටත් ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු ඔබ දුරු කළා නැහැ.
ඒ හේතු ටික ඔබ ළඟ තියෙනවා. එතකොට දැන් අන්න ඒ වගේ අවිනිශ්චිත තැනක තමයි අපි ජීවත් වෙන්නේ. කුමක් නිසාද? අර මුලින් කතා කරපු දේ නිසා. අර ලෝකයේ පිළිබඳව අපි අර විදිහට ඇති කරගත්ත සංකල්පනාව නිසා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම ලෝකයේ පිළිබඳව විවරණය කළා. ඒක යථාර්ථයේ පිළිබඳව පෙන්වා දුන්නා. ඔය පැත්තෙන් අපිට පුළුවන් කමක් නැහැ සැපය කියන දේ ලබන්න. සැප හොයාගෙන ගියත් දුක තමයි අන්තිමේටම ලැබෙන්නේ. ආර්යයන් ඒ නිසා ඒ සැපයක් කියන්නේ නැහැ. ඒ නිසා ඔය ලෝකෙන් මිදෙන පැත්ත තමයි අනුගමනය කළ යුත්තේ කියලා ලෝකෙට පටිසෝතගාමී දැක්මක් ඉදිරිපත් කළා. අපිට ධර්මය කියලා අද අහන්නට ලැබෙන්නේ අන්නේ පටිසෝතගාමී දැක්ම. ඒ පටිසෝතගාමී දැක්ම තුළ බුදුරජාණන් වහන්සේ ලෝකය කියන දේ ගොඩ නැගුණු විදිහ පිළිබඳව අපට පැහැදිලි කළා. එහි विद्यमान වන ලක්ෂණයන් පිළිබඳව පෙන්වා දුන්නා. දුක්ඛ ලක්ෂණය එහි विद्यමානයි. එහි සංකත සහ විපරිණාම කියන දේ विद्यමානයි. එතකොට අපිට ඒ පිළිබඳව තේරුම් ගන්නකොට ඒ පිළිබඳව අපි විමසා බලනකොට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේහි එන උදායී සූත්‍රය. එතකොට මේ උදායී සූත්‍රය කරුණු කිහිපයක් නිසා ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. අපිට ඒ සූත්‍රය සාකච්ඡා කරනකොට එහි වැදගත් බව තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. එක කාලෙකදී ආයස්මාච ආනන්දෝ ආයස්මාච උදායී කෝසම්බියන් විහරಂತಿ ආනන්ද හාමුදුරුවෝයි උදායී හාමුදුරුවෝයි කොසඹෑ නුවර වාසය කරනවා. ගෝසිතාරාමේහි වාසය කරන කාලෙදී උදායී හාමුදුරුවෝ හවස් කාලෙදී විවේකයෙන් නැගිටලා ආනන්ද හාමුදුරුව ළඟට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවොත් එක්ක සිහි කළ යුතු සතුටු වේ යුතු කතා කළා. ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක සුව දුක් ਵਿਚාරලා බොහොම සතුටු සාමිච්චයට සුදුසු කතා කළා. ඊට පස්සේ එක පැත්තකින් ඉඳගෙන උදායි හාමුදුරුවෝ සහ ආනන්ද හාමුදුරුවෝ අතර මෙබඳු සාකච්ඡාවක් ඇති වුණා. ආනන්ද හාමුදුරුවන්ට උදායි හාමුදුරුවෝ කියනවා යතේවනුකෝ අවසෝ ආනන්ද අයං කායෝ භගවතා අනේක පරියායන අක්ඛාතෝ විවටෝ පකාසිතෝ ඉතිපායං කායෝ අනත්තාති. ආනන්දේනි භාග්‍යතුන් වහන්සේ විසින් අයං කායෝ මේ කය අනේක පරියායන අක්ඛාතෝ විවටෝ පකාසිතෝ නොඑක් පර්යායන්ගෙන් ප්‍රකාශ කළා. නොඑක් පර්යායන්ගෙන් විවෘත කළා. මොකක් කියලාද? ඉතිපායං කායෝ අනත්තාති. මේ කය අනාත්මයි කියලා. මේ කය අනාත්මයි කියලා නොඑක් පර්යායන්ගෙන් දේශනා කළා. අපි දන්නවා මේ රූපය පිළිබඳව අපි අරගෙන බලනකොට මේ කය කියන එක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන එක බුදුරජාණන් වහන්සේ විවිධ පර්යායන්ගෙන් දේශනා කළා. මේක ධාතු වශයෙන් කඩලා පෙන්නවා. මේක දෙතිස් කුණප කොට්ඨාස වශයෙන් කඩලා පෙන්නවා. ඊට පස්සේ මේ දෙතිස් කුණප කොට්ඨාස කියන දේවල් නැවත ධාතු වශයෙන් පෙන්නවා. දැන් මේ විදිහට මේ කය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ ස්වરૂපයන්ගෙන් පෙන්වනවා. මේක කැඩිලා බිඳිලා විනාශයටපත් වෙන හැටි පෙන්වනවා. එතකොට මේ විදිහට මේකේ තියෙන අනාත්ම ස්වභාවය, අනාත්ම ලක්ෂණය පිළිබඳව, කය පිළිබඳව නොයෙක් විදිහට දේශනා කරලා තියෙනවා. එතකොට මේ නොයෙක් විදිහට දේශනා කරපු නොයෙක් විදිහට පෙන්වා දුන්න මේ අනාත්ම සංඥාව කියන දේ අපි අහලා තියෙනවා සහ අපි හඳුනාගෙන තිබෙනවා. දැන් මේ වෙලාවේදී උදායි හාමුදුරුවෝ අහන ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරුවෝ මෙහෙම නොඑක් විදිහට දේශනා කරලා තියෙනවා. හැබැයි මේ විදිහට දේශනා කරලා තිබුණාට ඉතිපායං කායෝ අනත්තාති සක්කා ඒවමේව විඥානම් පිදං ආචික්කතුන් දේසේතුන් පඤ්ඤාපේතුන් පට්ඨපේතුන් විවරතුන් විවජිතුන් උත්තානේ කාතුන් ඉතිපිදං විඥානං අනත්තාති. එතකොට අහනවා ප්‍රශ්නයක් මේ කය මේ විදිහට අනාත්මයි කියලා යම් විදිහකින් දේශනා කළා නම් ඒ කය දේශනා කරපු විදිහටම අපි කොහොමද හඳුනාගන්නේ විඥානය අනාත්මයි කියලා? මේක කොහොමද මේ විදිහට පණවන්නට විඥානය අනන්තයි කියලා දේශනා කරන්නට, පණවන්නට, පිහිටවන්නට, විවරණයට ලක් කරන්නට, බෙදා දක්වන්නට, ඔසවා විවර කොට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ කොහොමද? මේ විඥානය කියන දේ අනාත්මයි කියලා. රූපයේහි අනාත්මතාවය අපිට පේනවා. රූපය පොඩි කාලේ ඉඳලා මේ වෙනකන් වෙනස් වෙච්ච හැටි අපිට පේනවා. කය කියන දේ. එතකොට කය මේ විදිහට වෙනස් වුණාට මේ හිතේ වෙනස් වීමක් කියන එක අපිට පේන්නේ නැහැ. මේක තමයි සරලවම අහපු ප්‍රශ්නේ.
එතකොට මේ අහපු ප්‍රශ්නයට බොහොම ගැඹුරින් පිළිතුරු ලබා දීමක් සිදු කරනවා. නැතිනම් බොහොම ගැඹුරින් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. කොහොමද? චක්කුංචාවසෝ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණන්ති එවමවසෝති. එතකොට අහනවා අනන්තරුණ වහන්සේ අවත්නි චක්කුංචාවසෝ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කුංචාවසෝ පටිච්ච. ඇසද අවත්නි ඇසද නිසා රූපේ චුප්පජ්ජති රූපේනොත් මුල් කරගෙන උප්පජ්ජති චක්කු විඤ්ඤාණන්ති. චක්කු විඤ්ඤාණය උපදිනවද කියලා අහනවා. ඇහැයි රූපයයි මුල් කරගෙන චක්කු විඤ්ඤාණය උපදිනවද? එවමවසෝති. ඔව් අවත්නි ඇහැයි රූපයයි මුල් කරගෙන චක්කු විඤ්ඤාණය උපදිනවා. යෝචාවසෝ හේතු යෝච පච්චයෝ චක්කු විඤ්ඤාණස උපාදාය. අවත්නි මේ යම් කිසි හේතුවක් තිබුණා නම් හේතුවක් යම් ප්‍රත්‍යක් තිබුණා නම් චක්කු විඤ්ඤාණයෙහි ඉපදීම පිණිස චක්කු විඤ්ඤාණයෙහි ඉපදීම පිණිස යම් කිසි ප්‍රත්‍යක් තිබුණා නම් සෝච හේතු සෝච පච්චයෝ සබ්බේන සබ්බං. ඒ ප්‍රත්‍යවීම කියන එක යම් කිසි චක්කු විඤ්ඤාණයේ උත්පාදනය සඳහා යම් කිසි ප්‍රත්‍යක් තිබුණා නම් යම් කිසි හේතුවක් තිබුණා නම් අන්න ඒ ප්‍රත්‍ය අන්න ඒ හේතුව සබ්බේන සබ්බං. සබ්බේන සබ්බං කියලා කියන්නේ සියලු ආකාරයන්ගේ. ඒ කියන්නේ සියලු අයුරින් සියල්ලම මේ සියල්ලෙන් සියල්ලම කියන එක. ඒ කියන්නේ සියලු දේවල් වලින් සියල්ල සබ්බේන සබ්බං. එතකොට අපරිශේෂා නිරුද්ධය සබ්බතා සබ්බං සියලු අයුරෙන් සියල්ල සබ්බතා සබ්බං අපරිශේෂා නිරුද්ධය නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා නම් නිර්වශේෂයෙන් කියලා කියන්නේ කිසිවක් අවශේෂ නොවි කිසිවක්ම ශේෂ වශයෙන් ඉතුරු වෙන්නේ නැතුව ඒක පොඩි කොටසක්වත් ඉතුරු නොවි මේක නිරුද්ධය නිරුද්ධ වෙනවා නම් අපිනකෝ චක්කු විඤ්ඤාණං පඤ්ඤායේතහති අපිනකෝ චක්කු විඤ්ඤාණං පඤ්ඤායේතහති මේ චක්කු විඤ්ඤාණය කියන දේ පඤ්ඤායේතහති පණවන්නට පුළුවන්ද චක්කු විඤ්ඤාණය කියන දේ පැනවීමක් තියනවද කියලා අහනවා නොහෙතං ආවසෝ අවත්නි මේක පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ ඉමිනාපිකෝ ඒතං ආවසෝ පරයායේන අවත්නි මේ පරයායෙන් තමයි භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් අක්ඛාතං විවටං පකාසිතං ඉතිපිදං විඤ්ඤාණං අනත්තාති මෙන්න මේ පරයායෙන් තමයි භාග්‍යතුන් වහන්සේ විසින් විඥාණය අනාත්මයි කියලා දේශනා කළේ. විඥාණය අනාත්මයි කියලා දේශනා කළේ. දැන් මේ අනිත්‍ය ලක්ෂණය තුලින් අනාත්මය කතා කරනවා. අනිත්‍ය ලක්ෂණය තුලින් අනාත්මය කතා කරනවා. කොහොමද අනිත්‍ය ලක්ෂණය තුලින් අනාත්මය කතා කරන්නේ? යම් සංකත ලක්ෂණයක් තියෙනවා නම් මේ සංකත ලක්ෂණය අපි හඳුනා ගන්නවා අනිත්‍ය ධර්මය. නැතිනම් හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා. එතකොට මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය යමක विद्यमान නම් එයම අනිත්‍යයි. එයම අනාත්මයි එතකොට. එතකොට අනිත්‍ය යමක තිබෙනවා නම් ඒ ධර්මයේම අනාත්මයි. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒකට ගන්නවා උදාහරණයක්. මොකද්ද? ඇහැ රූප දෙක නිසා චක්කු විඥාණය උපදිනවා. එතකොට චක්කු විඥාණයට හේතු ධර්මයන්ගේ නිරෝධයෙන් චක්කු විඥාණය තියනවා කියන එක පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට අපිට පේනවා මේ සිද්ධ වෙන ගොඩනගන කාරණාව කුමක්ද කියන එක. චක්කු විඥාණය හටගත්තේ කොහොමද? ඇහැ රූපාදී ධර්ම ඇති කල්හි. එතකොට මේ නාම රූප ධර්මයක් ඇති කල්හි ඒ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නැත්තම් විඥාණය පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රධාන දේ තමයි විඥානයේහි අනාත්ම ලක්ෂණය මේ අනිත්‍යතාවය තුලින් පෙන්වා දෙනවා. ඒ කියන්නේ හේතු නැතිවීම තුල විඥානයේ නැමැති ඵලයේහි නිරෝධය පිළිබඳව ඵලයේහි නොහට ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව උද්දෘත කොට මෙතනදී ආනන්ද තෙරුන් වහන්සේ විවරණය කරනවා. මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ විඥාණය අනාත්මයි කියලා දේශනා කළේ කියලා. පින්නතුනි මේ අනාත්මය කියන දේ එතකොට අපිට තේරුම් ගන්නකොට අපිට තේරුම් ගන්නට වෙන දෙයක් තමයි ස්වභාවයෙන්ම අනිත්‍ය ලක්ෂණය කියන දේ. මොකද යමක් අනිත්‍ය නම් ඒ හේතුවට අවශ්‍ය විදිහට නම් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් එහි ආත්ම හෝ ආත්මීය ලක්ෂණයන් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? හේතුව ඒ මොහොතේ
හේතුවට අවශ්‍ය විදිහට ඉපදෙන කල්හි නම් ඉපදුනේ ඒක පුද්ගලයෙකු විසින් නැවත වශයෙන්හි පවත්වලා Tamanට අවශ්‍ය පරිදි දෙයක් කෙනෙක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මෙහි සිද්ධ වෙන දේ. එතකොට අපිට පේනවා චක්කු විඥානයේ උපදින්න පුළුවන්කම තියෙන්නේ ඇහැ රූප කියන මේ ධර්මතා දෙක ඇතිකල්හි. ඇස සහ රූපය කියන මේ ධර්මතා දෙක ඇතිකල්හි. ඇස සහ රූපය හෝ නැතිනම් රූපය හෝ නැතිනම් චක්කු විඥානයේ පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇස නැත්තම් රූපේ නැත්තම් චක්කු විඥානයේ පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. චක්කු විඥානයේ යම් තැනක උපදින්නේ නැත්තම් ඇස හෝ රූපය හෝ පනවන්න පුළුවන් කමකුත් නැහැ. චක්කු විඥානයේ යම් තැනක උපදින්නේ නැත්තම් ඇස හෝ රූපය හෝ පනවන්න පුළුවන් කමකුත් නැහැ. ඇස හරි රූපය හරි යම් තැනක පනවනවා නම් ඒ පනවන්න පුළුවන්කම තියෙන්නේ චක්කු විඥානයේ උපදින තැනක. එතකොට දැන් මේ චක්කු විඥානයේ උපදිනවා කියලා කියන්නේ දැන් ප්‍රසාද චක්ෂුෂේට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මයන් නිසා සකස් වුන මේ ප්‍රසාද ඇසට ප්‍රසාද ඇහැ කියන එක අපි සරලව තේරුම් ගත්තොත් එහෙම මේ සතර මහා ධාතුව නිසා පවතින උපවත් බවක්. හරියට අර කණ්ණාඩියක් වගේ කණ්ණාඩියේ තියෙන ඒ දර්පණ තලය නැතිනම් එහි තියෙන උපවත් බවට මොකද වෙන්නේ? යම්කිසි උපවත් බවක් තියෙනකොට අපි දකිනවා බාහිර තියෙන වස්තුවල ප්‍රතිබිම්බය එහි පහළ වෙනවා. අන්න ඒ වගේ මේ ඇසේ කර්මය නිසා සකස් කරපු ඒ සියුම්ම සකස් කරපු උපවත් බවට බාහිර වස්තුවේහි ඒ ඇති ප්‍රතිබිම්බය පහළ වෙනවා. අපි ඒකට කියනවා වර්ණ සටහන කියලා, පැහැ සටහන කියලා, චිත්‍රය කියලා. එතකොට අන්නේ රූපායතනය කියලා අපි ඒකට කියනවා. එතකොට ඒක ආපාතාගමයට යනවා. නැතිනම් ඇහැ කරා පැමිණෙනවා. වර්ණ සටහනක් ඇස කරා පැමිණෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? චක්කුම් බිජ්ජති කියලා කියන ඇස බිඳෙනවා. එතකොට චක්කු ප්‍රසාදය බිඳෙනවා. එතකොට මෙන්න මේ ඇස චක්කු ප්‍රසාදය බිඳෙනකොට අන්න මේ ඇසට රූපය පැමිණුණු තැනක තමයි ඒ පැත්ත ආවර්ජනා කිරීම විදිහට හිත යොමු වෙලා එතන චක්කු විඥානයේ නැමැති රූපය දැනගන්නා වූ සිත උපදින්නේ. අන්නේ රූපේ දැන ගැනීම තමයි අපි පෙනීම දර්ශනය කියලා කියන්නේ. රූපං දස්සනත්ථය කියලා කියනවා. දස්සනත්ථෝ කියලා කියන එකට දර්ශනය කිරීම පිනිස හිත යොමු කරනවා. ඒ වගේම දර්ශනාර්ථය સિદ્ધ කරනවා. පේනවා කියන බව સિદ્ધ කරනවා. කුමක් ඇති කල්හිද? හිත එතනට යොමු වුණ කල්හි. එතකොට ඒ හිතෙන් දැනගන්නේ මොකද්ද? මේ ඇහැට ආවේ අම්මද තාත්තද, ගෙවල් දොරවල්ද, යාන වාහනද මේ ආකාර දේවල් නෙමෙයි දැනගන්නේ. දැනගන්න එකම දෙයක්. දැනගන්නේ මොනවද? ඇහැට පැමිණුනේ, ඇහැටපත් උනේ වර්ණ සටහන් මාත්‍රයක් කියන එක දැනගන්නවා. හුදු වර්ණ සටහන් මාත්‍රයක් කියන එක දැනගන්නවා. එතකොට මෙන්න මේ දැන ගැනීම පමණයි ඒ හිතින් කරන්නේ. එතනින් එහාට හිත ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. විභංග ප්‍රකරණේ ඥාන විභංගදී පිළිබඳව පැහැදිලි කරනවා. කිසිම දෙයක් දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අඤ්ඤත්‍ර අබිනිපාත මත්ත. අබිනිපාත මාත්‍රේ හැර කියලා. ඒ කියන්නේ ඇහැට ආපු වර්ණ සටහන් මාත්‍රේ හැර වෙන කිසිම දෙයක් මේකෙන් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒකට චක්කු විඥාන සිතෙන් දැනගන්නේ අර ඇහැට ආපු වර්ණ රූපේ විතරයි. දැන් ඕක තමයි පින්නතුනි රූපයේහි තිබෙන ඇත්ත. රූපයේහි තිබෙන යථාර්ථයේ රූපායතනයේ තිබෙන ඇත්ත තමයි ඔය ඇස සකස් වුණා නම් ඇහැට පතිත වෙන්න පුළුවන්කම තිබුණා. හිත යොමු වෙලා ඒ පතිත වුණ රූපය පිළිබඳව දැනගත්තා. දැන් මේවා වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. වෙන් කරන්න පුළුවන් කමක් නෑ කියලා කියන්නේ දැන් චක්කු විඥාන සිත ඉපදුනේ නැත්තම් රූපය පිළිබඳව දැනගන්න බව පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපය පිළිබඳව දැනගන්න බෑ නම් ඇහැ පිළිබඳව කතා කරන්න පුළුවන් කමකුත් නෑ. ඒ නිසා මේ තුන සංගතියක්. මේ තුන එකතුවක් වෙච්ච තැනක තමයි පෙනීම කියන දෙයක් හදන්නේ. ඒතකොට දැන් මෙතනදී ඇහැ උපදවන්නේ. ඇහැ උපදවන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටිකක් නිසා. අවිද්‍යා, කර්මය, තණ්හාව, ආහාර කියන මේ හේතු ටික නිසා. එතකොට ඇස නැමැති මේ ප්‍රසාද රූපය නැවත නැවත සකස් කරන බවක් තිබෙනවා නම්
ප්‍රතිසන්දි විඥානයේ මේ මෞකුසකටපත් වුණාට පස්සේ නැතිනම් මේ සිත මේ නාම රූප නැතිනම් මේ කය ඇසුරු කරගෙන පවතින තාක් එහි ආයු සම්පතිය ඇති තාක් එතන ඇහැ උපදවලා තිබෙනවා නම් ඒ ප්‍රසාද රූපේ නැවත නැවත උපදවනවා. එතකොට එතන ආහාරජ රූපයන් නිසා ආහාරය නිසා උපදින රූපයන් නිසා එතන චක්කු ප්‍රසාදයේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන ඒ උපවත් බව නැවත නැවත සකස් කරනවා. එතකොට මෙන්න මේ ධර්මයන්ගෙන් ආහාරය වෙනස් වුණොත් මේ පෙනීම නැති වෙලා යන්න පුළුවන්. කර්මය වෙනස් වුණොත් මේක නැති වෙන්න පුළුවන්කම තියෙනවා. තණ්හාව අවිද්‍යාව කියන කාරණා දෙක සහ කර්මය කියන මේ අවිද්‍යාව තණ්හා කර්ම කියන මේ තුනම එකට කතා කරන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාව තණ්හා කර්ම කියන තුනත් ආහාරය කියන දේත් මේ කාරණා දෙකෙන්ම මොකක් හරි වෙනස් වුණත් මේ ඇහැ පිළිබඳව නොපෙනී යෑමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැ පේන්නේ නැති වෙනවා කියන තැනටපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. එතකොට අද ඇහැ උපදිනවා නම් උපදින්නේ මෙන්න මේ වගේ ස්වභාවයකින්, මේ වගේ ලක්ෂණයකින්. එතකොට අද ඇස ඉපදුනේ යම් විදිහකට ඒ විදිහට තමයි ඔබට රූප දකින්න පුළුවන්කම තියෙන්නේ. අපි හිතුවට අපි ලෝකේ ජීවත් වෙනකොට අපි කල්පනා කරාට මේ එළියේ තියෙන රූප තමයි අපිට ඒ විදිහටම පේන්නේ කියලා අපි අද ඔය හිතින් දැනගන්න මට්ටමින් අපි මේ පිළිබඳව කල්පනා කළාට පින්නතුනේ අපි දැනගෙන තියෙන්නේ ඇසට පහළවන වර්ණ සටහන සහ වර්ණ සටහන ගෝචර කරගන්න පුළුවන් ප්‍රසාදයට අනුරූපීව. ප්‍රසාදේ වෙනස් වුණොත් පේන දේ වෙනස් වෙනවා. ප්‍රසාදේ වෙනස් වුණොත් පෙනෙන දේ වෙනස් වෙනවා. එතකොට ප්‍රසාද රූපය කර්මයෙන් නිසා වෙනස් වුණොත් යම් විදිහකින් ඔබට පේන විදිහ වෙනස් වෙනවා. අර මිලක්ක තිස්ස කතාවේදී වෙනස් වුනේ. එතකොට මහා පුණ්‍යකාමී කෙනෙකුට දෙව්ලොවට යන්න පුළුවන්කම තිබුණොත් එහෙම මේ ජීවත් වෙනකොටම ඒ යනකොට එයාගේ ප්‍රසාද රූප වෙනස් වෙනවා. එතකොට මේ ප්‍රසාද රූපේ වෙනස් වෙනකොට එයාගේ කර්මය නිසා වෙනස් වෙනකොට එයාට පේන ලෝකය වෙනස් වෙනවා. ඒ නිසා දැන් අපිට පේන ලෝකයමයි තව කෙනෙකුට තියෙන්නේ කියන එක කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි පොදු ප්‍රඥප්තියින්ගෙන් මේවා හඳුනාගෙන හිටියට කෙනකෙනාට පේන පෙනීම වෙනස් වෙන්න පුළුවන්. මොකද කෙනකෙනාගේ ඇහැ වෙනස් වෙනකොට. කෙනකෙනාගේ ඇහැ වෙනස් වෙනකොට කෙනකෙනාට පේන විදිහ වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවනේ දැන් යම් දරපණ තලයක් කණ්ණාඩියකින් පේන්නේ එකම රූප නෙමෙයි කියලා. ඒ කියන්නේ දැන් කණ්ණාඩි පහක් ගත්තොත් මේ කණ්ණාඩි පහට එකම වස්තුවේ ප්‍රතිබිම්බය වැටෙන විදිහක් තිබුණොත් එහෙම ඒ විදිහ පස් ආකාරයකට දකින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා කණ්ණාඩි පහකින් ඔයගොල්ලෝගේ මූණ බැලුවොත් පස් ආකාරයකට මූණ දකින්න පුළුවන්. මොකද එකකින් පොඩ්ඩක් දිගට එකකින් පොඩ්ඩක් පළලට පේනවා. වෙනස්ව ගිහිල්ලා පොඩ්ඩක් වෙනස්ව පේනවා. එතකොට දැන් කොයි මූණද හරිම මූණ? අපිට කොයි මූණද හරිම මූණ කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි හැමදාම දකින්නේ අර පෙන්වන ප්‍රතිබිම්බයක් නිසා. එතකොට දැන් මේ වෙනස් බව ඇති උනේ මොකක් නිසාද? වෙනස් බව ඇති උනේ අර දර්පණ තලය. කණ්ණාඩිය පතිත කරගන්නේ තලය වෙනස් වෙනකොට සුළු සුළු වශයෙන් වෙනස් වෙනකොට ඒට පතිත වෙන ඡායාව වෙනස් විදිහට පේනවා. අන්න ඒ දෙයම තමයි ප්‍රසාදයේ පැත්තෙත් වෙන්නේ. ප්‍රසාදයේ වෙනස් වෙනකොට ප්‍රසාදයේ වෙනස් ස්වરૂපයන්ටපත් වෙනකොට වෙනස් දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙකුට මීට වඩා චක්ෂුෂය ප්‍රසාද රූප දියුණු මට්ටමටපත් වුණොත් නැතිනම් මීට වඩා සියුම් වුණොත් එයාට මේ පරිසර පද්ධතිය අසුරු කරගෙන තියෙන සරණ දුර්වර්ණ තවත් වෙනත් රූප දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව තමයි අපි රූප දකින්නවා කියලා අපි ඔක්කොම එළිය පැත්තේ තියෙන දේ ඒ විදිහටම පේනවා කියලා කිව්වට ඔබට පෙනෙන පෙනීම එක්තරා පෙනීමක් විතරයි. ඒක ඔබට සාධාරණ ඔබ සිද්ධ කරපු කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දේ මිසක ඔබට බෑ එළියේ තිබෙන වස්තුව හරියටම ඒ තියෙන විදිහමයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ප්‍රසාදයේ වෙනස් වෙනකොට ඒක යාට පේන විදිහ ඇත්ත වෙලා. ඒක යාට පේන විදිහ ඇත්ත වෙලා. ඒ නිසා මේ ධර්මයන්ගේ තිබෙන අනාත්ම ලක්ෂණයක්. මේ ධර්මයන්ගේ තිබෙනවා ස්වාධීන භාවයක්. ඒ දෙයට අදාළ වූ අනන්‍ය වූ දෙයක්. එතකොට මේ ඇහැ හැදුවේ අර විදිහේ හේතු ටිකකින් නම් ඒ ඇහැට පතිත වෙන රූපය පතිත කරගන්න පුළුවන්කම තිබුණේ මේ හේතු ටික නිසා ඇහැ හදපු කමෙන්. ඒ නිසා ඇසටත් හේතුව වගේම රූපෙට හේතු ටික විදිහටත් අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටික දක්වනවා. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසා තමයි රූපයක් ඉපදුනේ. මේ දේවල් වෙනස් වෙනකොට මේව බිඳිලා යන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ප්‍රසාදයේ යම් ආයු සම්පතියක් තිබෙනවා නම් ඒ ආයු සම්පතිය පැවතේ නිරුද්ධ වෙනවා.
එතකොට රූපේ යම් ආයු සංතතියක් තිබෙනවා නම් ආයු සංතතිය පැවත නිරුද්ධ වෙනවා. එතකොට චක්කු විඥාණයට පමණක් මෙතනදී පැවතී සිටින්නට පුළුවන් කමක් නැත්තේ. යම් වෙලාවක රූපය නිරුද්ධ නම් රූපේ නිරුද්ධ වෙන කල්හි ඇසේ පැවැත්මක් ගැන කතා කරන්න බෑ. ඇහැ නිරුද්ධ නම් රූපේහි පැවැත්මක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට අපිට පේනවා චක්කු විඥාණය පවතින්න පුළුවන්කම තියෙන්නේ චක්කු විඥාණය තිබෙන්නෙම ඇස සහ රූපය विद्यमान වන කල්. ඇසට රූපය පතිත වෙන කල්හි තමයි චක්කු විඥාණය උපදින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඇහැ රූප දෙකෙන් එකක් හරි නැති වුණොත් චක්කු විඥාණයට පවතින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොහොතින් මොහොත ඇහැට රූප වර්ණ සටහන් එනවා කියලා කියන්නේ ඒ දැනගනු ලබන සිත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක. මේ නිසා විඥානයත් අනාත්මයි කියලා දේශනා කරනවා. අර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය නිසා ඒ දැනගනු ලබන විඥානයත් අනිත්‍යයි කියන එක. දැන් gadol ගොඩක් වැහෙන්න ඇඳපු චිත්‍රයක් වගේ. එතකොට මේ චිත්‍රය විතරක් කෙලින් තියෙන දෙයක් වෙලා gadol ගොඩ කියන දේ එකට එකට සම්බන්ධයක් නැති දෙයක්. gadol ගොඩ ටික අයින් කළොත් චිත්‍රය විතරක් එහෙම තියෙනවා කියන එක යුතු නැහැ. gadol ගොඩක් නිසා දැන් යම් චිත්‍රයක් ඇඳලා තියෙනවා. කවුරු හරි කියනවා නම් gadol ගොඩ ගලවලා දැම්මහම චිත්‍රය එතන තියන්න පුළුවන් කියලා. ඒක යුතු නැහැ. ඒක විද්‍යමාන එහෙම වෙන්නේ නැහැ. අසම්භව්‍යයි. අන්න ඒ වගේ තමයි චක්කු විඥානය කියන දේ පැවතිලා තියෙන හැම වෙලාවකදීම පුරේ ජාත වුණ ඇස සහ රූපය කියන මේ ධර්මතා දෙකක් ඇති කල්හි. එතකොට මේ ධර්මය නොපවතිනකොට චක්කු විඥානය පවතිනවා කියලා කොතනකදීවත් කාටවත් කොයි ආකාරයෙන්වත් කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒකයි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපරිසේසා නිරුද්ධය. සියල්ලෙන් සියල්ල සියලු අයුරෙන් සියල්ල අපරිසේසා නිරුද්ධය. ශේෂයක්වත් නැතුව එක පොඩි දෙයක්වත් ඉතුරු වෙන්නේ නැතුව අපරිසේසා නිරුද්ධය. මේ ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙනකොට අපිනුකෝ චක්කු විඥානම් පඤ්ඤායේ තහති. චක්කු විඥානයේ පැනවීමක් පේනවද කියලා. චක්කු විඥානයේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට සබ්බේන සබ්බං සබ්බතහ සබ්බං සියල්ලෙන් සියලු අයුරෙන් සියල්ල ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙනවා. ඇයි? ඇසේ ස්වභාවය තමයි අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. පෙර නොවි හට ගන්නවා හුත්වා වී න භවිස්සති. අනාගතයට නොපැවත නිරුද්ධ වෙනවා. අහුත්වා සම්භූතං පෙර නොවි හට ගන්නවා හුත්වා වර්තමානයේ හටගෙන වී න භවිස්සති. අනාගතයට තියෙන්නේ. ඒක තමයි ඇසේ තියෙන ස්වභාවය. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒකයි අපරිසේසා නිරුද්ධිත කියලා කිව්වේ. ශේෂයක්වත් තියෙන්නේ නැතුව. ශේෂයක්වත් තියෙන්නේ නැතුව ඒ ධර්මය නිරුද්ධ වෙනවා. එතකොට ශේෂයක්වත් නැතිව ඒ ධර්මය නිරුද්ධ වෙනවා නම් ඒ පණවන්නට පුළුවන් කමක් කිසිම කලක පුළුවන් කමක් නැත්තේ නෑ. ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන දෙයක්. එතකොට දැන් ඇසටපත් තුන රූපය කියන දේ සහ ඒ රූපය ගෝචර කරගත්ත ඇහැ කියන දේ ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන දේවල්. ඒකයි අහුත්වා සම්භූතං කියලා කිව්වේ. හුත්වා නභවිස්සති කියලාත් කිව්වේ. එතකොට ඒ දේවල් පෙර තිබිලා හටගත්ත නෙමෙයි. දැන් ඔබට පේන වර්ණ සටහන ඇහැට එන පාට ටික ඒක මේ කලින් තිබිලා හටගත්ත දෙයක් එහෙම නෙමෙයි. මීට කලින් තිබිලා ඔබ ළඟට ආපු දෙයක් එහෙම නෙමෙයි. මේක මේ මොහොතේ ඇහැට එන වර්ණ සටහන. එතකොට මේ වර්ණ සටහන ගෝචර කරගන්න ප්‍රසාදයේ මීට කලින් තිබ්බ නෙමෙයි. මොකද ප්‍රසාදය ගැන දැනගන්න පුළුවන්කම තිබෙන්නේ මේකට වර්ණ සටහනක් පැමිණීම සහ හිත යොමු වීම මත. එතකොට මේ ප්‍රසාදයට වර්ණ රූපය පතිත වීම සිද්ධ වෙනවා. එතකොට මේ දෙක එකට සිදුවන දෙයක්. ඇස ඇතිකල්හි රූපය, රූපය ඇතිකල්හි ඇස. ඇහැ නැත්තම් රූපේ නැහැ, රූපේ නැත්තම් ඇහැ නැහැ. මේක බොහෝම සියුම් කාරණාවක්. මේක දකින්න එපා වෙනතුනේ. මේ කියන්නේ බාහිර භෞතික ලෝකය පිළිබඳ විවරණයක් කියලා. මේ කරන්නේ ලෝකය පිළිබඳ විවරණයක් නෙමෙයි. මේ කරන්නේ එළියේ තියෙන භෞතික වස්තු නැහැ කියලා නෙමෙයි. මේ කියන්නේ සතර මහා ධාතුව නැහැ ඒක බොරුවක් කියන එක එහෙම නෙමෙයි. මේ භෞතිකයේ දේ පිළිබඳව නෙමෙයි අපි කල්පනා කරන්නේ. භෞතිකය තිබෙනවා කියලා අපිට හමුවන තැනක අපි ඒක ගොඩනගා ගන්න ඇහැට පෙනෙන රූපය ළඟ නම් අන්නේ රූපයේහි ස්වභාවය තමයි
ඇහැට ඒක පේන්න පුළුවන්කම තිබුණේ වර්ණ සටහනක් විදිහට. ඒ පෙනුණු වර්ණ රූපය කලින් තිබිලා එන එකක් නෙමෙයි මේ මොහොතේ එන එකක්. එය ගෝචර කරගනු ලබන ප්‍රසාදය ඒ මොහොතේ හටගත් එකක් මිසක කලින් තිබිලා ආපු එකක් නෙමෙයි කියන්නේ. එතකොට මේ වර්ණ රූපයත් ඇහත් පෙර නොතිබී හටගන්න දේවල්. ඒකයි රූපයත් ඇසත් පෙර නොතිබී හටගත්තා කියලා කියන්නේ. ඉතුරු නැතුව නැති වෙලා යනවා. අය මෙතනින් පස්සේ තියනව නෙමෙයි. දැන් මේ මොහොතේ ආපු වර්ණ සටහන ඔබට බෑ ඊළඟ මොහොතේ දකින්න, ඊළඟ තප්පරේ දකින්න, ඊළඟ පැයේ දකින්න, ඊළඟ දවසේ දකින්න. තව අවුරුද්දකින් දකින්න. අනාගතයට ඒක දකින්න පුළුවන් කමක් නැහැ. මම මෙහෙම කිව්වොත් මේ තප්පරේ ආයේ කවදාවත් එයිද කියලා හිතුවොත් ඔබට පුළුවන් මේ තප්පරේ නැවත ගන්න. මේ තප්පරේ නැවත එයි කියලා හිතනවාද? වැය වුණු තප්පරේ නැවත කවදාවත් එන්නේ නැහැ කියලා අපි දන්නවා. අන්න ඒ වගේ තමයි රූපය, වැය වුණු රූපේ නැවත කවදාවත් උපදින්නේ නැහැ. ආපහු ඇහැට අලුතෙන් වර්ණ සටහනක් එයි. හැබැයි කලින් එක නෙමෙයි අලුතෙන් හටගත්ත වර්ණ සටහනක්. ඇසට ඒක ගෝචර වුණේ අලුතෙන්. ඒ පිළිබඳව දැනගත්තේ අලුතෙන් උපදුණු චක්කු විඥානයක්. හැබැයි කලින් චක්කු විඥාන සිත නෙමෙයි. අලුතෙන් හටගත්ත දෙයක්. අර හේතු ටික නිසා ඉපදුණු දෙයක්. එතකොට මෙන්න මේ විදිහට මේ සිදුවන හට ගැනීමක් සහ වැයවීමක් කියන මේ සංකත ලක්ෂණයක් තිබෙනවා. මේ සංකත ලක්ෂණයක් මේ විදිහට තිබෙන තැනක අපි හැම වෙලාවකදීම කර්ම විඥාණයෙන් නැතිනම් කර්ම මනෝ විඥාණය මගින් අපි සිතෙන් සකස් කරගන්නවා දෙයක්. මොකද්ද? අපි අර සංකතය අபிසංස්කරණය කරනවා. කොහොමද? කලින් දැකපු දේව තාම තියෙනවා. ඒ නිසා අපිට එක දිගට තියෙන රූප දැන් දකින්න පුළුවන්කම තියෙනවා. එක දිගට තියෙන රූප දැන් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ රූපය එක දිගට තියෙනවා කියලා දැන් අපි හිතනවා. ඒ වගේම එක දිගට තියෙන ශබ්ද අපිට අහන්න පුළුවන්කම තියෙනවා. ඊයේ දැකපු දේවල් අද දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොමද? අලුතෙන්ම රූපයක් ඇහැට පේනකොට අපි සිතෙන් දැනගන්නවා පෙර තිබුණු දෙයි කියලා. ඒක තමයි අපි සිදු කරන දේ බවට පත්වන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි කල්පනා අවිද්‍යාවෙන් නොදන්නාකම නිසා. ඒ කියන්නේ දැන් අර අවිද්‍යාව කියන්නේම දුක්ඛ ලක්ෂණය නොදන්නාකම, චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. දුක්ඛේ අඥානං පළවෙනිම කාරණාව ගත්තොත්. දුක දන්නේ නැහැ. සංකත දුක්ඛ ලක්ෂණය දන්නේ නැහැ. මේ ස්කන්ධ ධර්මතාවයන්ගේ මේ ආයතන ධර්මයන්ගේ සිද්ධ වෙන මේ සංකත දුක්ඛ ලක්ෂණය දන්නේ නැහැ. එතකොට මේ සංකත දුක්ඛ ලක්ෂණය පිළිබඳව දන්නේ නැති නිසා මොකද කරන්නේ? අර කෙනෙක්, දෙයක්, පුද්ගලයෙක් හැටියට කල්පනා කරනවා. ඒ නිසා අද අපිට එකම රූපය දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා පුද්ගලයෝ ජීවත් වෙන අය විදිහට. එකම රූපය පිළිබඳව අපි කල්පනා කරනවා එක දිගට තියෙන දේවල් හැටියට. දැන් ඔන්න ඔය එක ඇතුලේ තමයි ලෝකය අපිට නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකය නිර්මාණය වෙලා තියෙන ඕක ඇතුලේ එක දිගට තියෙන දේවල් ඇතුලේ. ඒ නිසා ඔබ ඊයේ ඔබට කල්පනා කරන්න පුළුවන්කම තිබෙන්නේ ඒ ලෝකය ඔබට තියෙන නිසා. තියෙන නිසා කියලා කියන්නේ ඇහැට ආපු රූපය එළියේ තියනවා කියලා ඔබ කල්පනා කරලා ඒක ඉතුරු කරලා තියෙන නිසා, එහි නිමිති තබලා තිබෙන නිසා ඔබට ඕනෑ තරම් කාලයක් ඒ දේවල් මත ලෝකය නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. අදට විතරක් නෙමෙයි හෙටටත් පුළුවන්, අනිද්දාටත් පුළුවන්. දැන් ඔබට අද පොඩි කාලේ ඉඳලා ඔබ දැකපු ලෝකේ තියෙනවා. ඔබ හිතනවා ඔබ නැතත් ලෝකේ තියෙනවා කියලා. අපි නැතත් ඒ ලෝකයේ තියෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ විවරණය කළේ අපි නැතත් තියෙන ලෝකය ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව දේශනා කළේ වෙනස් ස්වરૂපයකින්. ඒකෙන් තර්ක කරන්න යන්න දෙයක් නෙමෙයි භෞතිකයේ තියනවද නැද්ද කියලා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ විවරණය කරන්න ගියේ නැහැ. සම්මුතියට අදාළ දේවල් වලදී බුදුරජාණන් වහන්සේ සම්මුතිය තුළ ඒ භාවිත කළා. හැබැයි නිර්වාණයට අදාළව බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවට අදාළව අපිට දේශනා කරනකොට, මාර්ගය දේශනා කරනකොට සහ ඵලය ගැන කතා කරනකොට ඒ භෞතික ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව කතා කරන්න ගියේ නැහැ. තියනවද නැද්ද කියන එක ගැන විවරණය කරන්න ගියේ නැහැ. දේශනා කළේ කොහොමද? මෙන්න මෙබඳු ධර්මතා ටිකක් ඇති කල්හි හටගත්තා, ඒ ටික නැති වෙනකොට නැතුව යනවා. මේකයි විවරණය කළේ. එතකොට අපිට පේනවා ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්ම ටික ඇති වුණා. මේ ධර්මතා ටිකේ නිමිති ඉතුරු වුණොත්, නිරුද්ධ වුණ රූපේ නිමිති ඉතුරු වුණොත් තියනවා කියලා, ඇස පිළිබඳව සහ සිත පිළිබඳව නිමිති ඉතුරු වුණොත් කර්ම විඥාණයට
රූපය ඇසුරු වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? ඔබේ හිතට අර ආපු වර්ණ සටහන ගැන ඔබ දැනගත්ත දේවල් එළියේ තියනවා කියන නිමිති ටික ඔබට ඉතුරු වෙනවා නම් ඔබට දැකපු දේවල් ගැන ඕන තරම් දැන් කල්පනා කරන්න පුළුවන්. ඒ ඔස්සේ ගොඩනැගිලා තියෙන්නේ මොකද්ද? ලෝකය තියනවා කියලා අපි හැඟීමක් උපදවගෙන තියෙනවා. අපි සංකල්පමය වශයෙන් ඒ තුල හැසිරෙනවා. ඒ නිසා තමයි විඥාණය ඇස ඇසුරු කරනවා නම්, රූපය ඇසුරු කරනවා නම්, චක්කු විඥාණය ඇසුරු කරනවා නම් අන්න ඒ පුද්ගලයාට ලෝකය තියෙනවා. ඒ කෙනාට ලෝක ප්‍රඥප්තිය තියෙනවා. විඥාණය ඇස ඇසුරු කරනවා නම්, රූපය ඇසුරු කරනවා නම්, චක්කු විඥාණය ඇසුරු කරනවා නම් ඒ කෙනාට ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය තියෙනවා. එතකොට විඥාණය, කර්ම විඥාණය ඇස ඇසුරු කරන්නේ නැත්නම්, රූපය ඇසුරු කරන්නේ නැත්නම්, චක්කු විඥාණය ඇසුරු කරන්නේ නැත්නම් එයාට ලෝකයත් ලෝක ප්‍රඥප්තියක් නැහැ. ලෝකේ පණවන්න පුළුවන් කමකුත් නැහැ, ලෝක ප්‍රඥප්තියක් නැහැ, ලෝකේ පිළිබඳ පැනවීමකුත් නැහැ. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය පිළිබඳව සිද්ධ වෙන මේ ධර්මය. බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ යථාර්ථය. එතකොට ලෝකය පිළිබඳව අපිට පෙන්වලා දුන්නේ කොහොමද? අර ධර්මතා ටික පිළිබඳව යම් කෙනෙකුට නිමිති තියනවා නම් එයාට ලෝකයේ තියෙනවා. ඒ ධර්මතා ටිකේ Nirodha පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා නම් හේතු නිසා හටගන්න බව සහ හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවය අවබෝධ කරගෙන තිබෙනවා නම් අන්න කෙනා ලෝක නිරෝධය පිළිබඳව අවබෝධ කරගත්ත කෙනෙක්. ලෝකේ නිරුද්ධ කරපු කෙනෙක්. එයාට දැන් ලෝකය පිළිබඳව කල්පනා කරලා ලෝකය පිළිබඳව හිතලා ඒ පැත්තට යන්න හේතු නැහැ. ඇයි ලෝකය පිළිබඳව කල්පනා කරලා ලෝකය පිළිබඳව හිතලා ඒ පැත්තට යන්න හේතු නැහැ කියලා කියන්නේ? ඒ යන්න හේතු නැහැ කියලා කියන්නේ පින්නතුනේ ඒ කෙනාට කර්ම සහ කෙලෙස් වශයෙන් හදාගන්න පදනමක් නැතිකම නිසා. ඇහැ පැත්තේ නිමිති තිබ්බොත්, කන පැත්තේ නිමිති තිබුණොත්, දිව පැත්තේ, කය පැත්තේ, මනස පැත්තේ නිමිති තිබුණොත් තමයි ඒ කෙනාට ඒ පැත්තට යන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකය කියන දේ ගොඩ නැගිලා තියෙන්නේ. හැබැයි ඒ ධර්මතා ටිකේ Nirodhe සාක්ෂාත් කරනවා නම් අර ලෝකය කියලා පනවගත්ත ලෝකයේ ගොඩ නගා ගන්න තැන එයාට පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් විඥානයේ තිබෙන අනාත්ම භාවය පිළිබඳව කතා කරන්නේ කුමක් මතද? ඒ විඥානය යම්කිසි දෙයක් මත නම් හටගෙන තියෙන්නේ. යම්කිසි ධර්මතා ටිකක් නිසා නම් හටගෙන තියෙන්නේ. ඇස, රූපය, ස්පර්ශය, වේදනාව, සංඥාව, සංස්කාරය කියන නාම රූප ධර්මයක් නිසා නම් ඇහැ කියන දේ උපදින්නේ. ඇස රූපයන්ගේ නිරෝධයෙන්, ස්පර්ශයේ නිරෝධයෙන්, වේදනා සංඥා සංඛාරයන්ගේ නිරෝධයෙන් විඥානයේ පැනවීමක් මොන මොහොතකවත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ විඥානය පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. විඥානයත් හටගෙන නැති වෙනවා නම් අර ධර්මතා ටික තිබුණොත් විතර නම් ඒක හටගන්නේ. ඒ ධර්මතා ටික නැති වෙනකොට නැති වෙලා යනවා නම් එහෙනම් ඒ විඥාණය මම කියන්න සුදුසුද? එහෙනම් මම ඉපදිලා මැරිලා. චක්කු විඥාණය ඉපදිලා නැති වෙනකොටම. ඒ නිසා ඒක මම කියන්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒක මගේ ආත්මය වශයෙන් ගන්නට සුදුසු දෙයක් නෙමෙයි. ඇයි? එය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන සංකත ලක්ෂණයෙන් යුක්ත දෙයක්. යම් තැනක ඒ සංකත ලක්ෂණයෙන් යුතු නම්, සංකත ලක්ෂණයෙන් යුක්ත නම් ඒ තැන පණවන්නට පුළුවන් කමක් නැහැ. සත්වයේක, පුද්ගලයේක, ආත්මයක් කියලා පණවන්නට පුළුවන් කමක් නැත්තේ. මේ විදිහට තමයි විඥානයේ තිබෙන අනාත්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ විදිහටම මේ කන පිළිබඳව, නාසය පිළිබඳව, ඒ වගේම જીවහාව පිළිබඳව જીවහාවසෝ පටිච්ච රස්සේ චුප්පජ්ජති જીවහා විඥානං කියලා මේ ආකාරයට දේශනා කරනවා. ඒ වගේම මනංචාවසෝ පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥානං. මනසත් ධර්මාරම්මනක් නිසා, මනසත් ධර්මයොත් නිසා උපජ්ජති මනෝ විඥානං, මනෝ විඥානය උපදිනවා. එතකොට යම් ඒ හේතු හා ප්‍රත්‍යයන්ගේ මනෝ විඥානය ඉපදුනා නම් ඒ හේතු සහ ප්‍රත්‍ය ධර්මයන්ගේ Nirodhen සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපරිසේසා නිරුද්ධය. මනසින් අරමුණක් පිළිබඳව සිහිපත් කරලා මනෝ විඥානය උපදිනවා නම් ඒ මනස සහ ඒ සිහිපත් කර මනස සහ ඒ අරමුණ නිරුද්ධ වෙනකොට සබ්බේන සබ්බං සබ්බතා සබ්බං සියලු අයුරෙන් ඒක නිරුද්ධ වෙනවා නම් මනෝ විඥානය නිට්ටයව පවතිනවා කියලා කියන්න. ඒ නිසා උපදුණු මනෝ විඥානය පවතිනවා කියන්න පුළුවන් බෑ.
ඒ නිසා මනෝවිඤ්ඤාණය නැති වෙනවා. එතකොට මනෝවිඤ්ඤාණය පුද්ගලයෙක්ගේ නෙමෙයි. මනෝවිඤ්ඤාණය පුද්ගලයෙක් හදපු දෙයක් නෙමෙයි. මනෝවිඤ්ඤාණය හේතු නිසා හටගත්ත දෙයක්. මනෝවිඤ්ඤාණය හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. එතකොට මෙන්න මේ විදිහට මේ උදායි සූත්‍රය තුලදී මේ ධර්මතා ටිකේ නැතිනම් මේ ආයතන ධර්මතාවයන් නිසා මේ දේ අනාත්ම වෙන්නේ කොහොමද? විඥානය අනාත්ම වෙන්නේ කොහොමද කියලා ආනන්ද තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙතනදී උදාහරණයක් දක්වනවා. බොහොම ප්‍රසිද්ධ පැහැදිලි උදාහරණයක්. සේතාපි ආවසෝ පුරිසෝ සාරත්තිකෝ සාරගවේසී. හරය හොයාගෙන යන හරයෙන් අරටුවෙන් ප්‍රයෝජනයක් තියෙන මේ මිනිස්සෙක් පොරවක් අරගෙන මේ එක වනයේකට පිවිසෙනවා. එතකොට මේ කෙසෙල් වනයේකට පිවිසිලා මහ ලොකු කෙසෙල් කඳන් තියෙන ගස් බලලා මේ කෙසෙල් කඳන් ටික කපලා මේකේ මුලින් සිඳ දමලා මේ පතුරු ගලවන්නට පටන් ගන්නවා. ඊට පස්සේ අගමුල කපලා පතුරු ගලවන්නට පටන් ගන්නවා. එතකොට පතුරු ගලවගෙන යනකොට මෙයාට සෝ තත්ත පෙග්ගොම්පි නාදිගච්චෙය. එතකොට ඒ කෙනාට එතනදී මේ එලෙවත් ලැබෙන්නේ නැහැ. කුතෝ සාරං අරටුවක් කොහෙන් හම්බෙන්නද? එයාට එලයක්වත් ලැබෙන්නේ නැතුව සාරය කොහෙන් ලැබෙන්නද? ඒව මේකෝ අවසෝ බික්කු මේ විදිහට මේ ශාසනය කෙනා චස්සු පස්සායතනේසු ස්පර්ශ ආයතන 6 කෙරෙහි නේව අත්තානං නාත්තනියන් සමනුපස්සති. තමාව දකින්නේ තමා අයත් දෙයක් දකින්නෙත් නැහැ. ආත්ම හෝ ආත්මීය දේවල් දකින්නේ නැහැ. තමා හෝ තමා අයත් දේවල් දකින්නේ නැහැ. සෝ එවං අසමනුපස්සන්තෝ නකින්චි ලෝකේ උපාදීයති. ඒ විදිහට තමා හෝ තමා අයත් දෙයක් ලෝකේ නැහැ කියලා දකිනකොට ඒ පුද්ගලයා නකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. අනුපාදියං න පරිතස්සති. උපාදාන වශයෙන් ගන්න නැති වෙනකොට පරිතස්සනාවක් නැහැ. තැවෙන්න කරුණු නැහැ. එතකොට අපරිතස්සං පච්චන්තං චේව පරිනිබ්බායති. එතකොට ඒ විදිහේ පරිතස්සනාවක් නැති කෙනා, තැති ගැනීමක් නැති කෙනා මොකද කරන්නේ? පරිතස්සනා නැති කෙනා පච්චන්තං චේව පරිනිබ්බායති. දැන් යාට ලෝකෙ තුල අර දුක පැමිණෙන මූලයක් නැහැ. තැවෙන්න බියටපත්වන්න කාරණාවක් ඇත්තේ නැහැ. එතකොට ඒ දේවල් නැති වෙනකොට ඒ කෙනා පච්චන්තං චේව පරිනිබ්බායති තමා තුලම පිරිනිවීමට ලක් වෙනවා. කෙලෙස් පරිනිබ්බායති. කෙලෙස් පිරිනිවෙනවා. කෙලෙස් ටික හාත්පස නැතිවීමට යනවා. කොහොමද? කීනා ಜಾති. ಜಾතිය ක්ෂය වුණා. උපදින්නේ නැහැ. වසිතම් බ්‍රහ්මචර්යයන්. බ්‍රහ්මචර්යාව වැස නිම කරලා ඉවරයි. හැමදාම සිල් රකින්න ඕන ශාසනයක් නෙමෙයිනේ මේ ශාසනය. වසිතම් බ්‍රහ්මචර්යයන්. බ්‍රහ්මචර්යාව වැසලා ඉවරයි. බ්‍රහ්මචර්යාව රැකලා ඉවරයි. කතං කරණියං. කල යුත්ත කළා. නාපරං ඉත්තත් හයාති. මත්තේහි කල යුත්තක් නැහැ. එතකොට දැන් ඒකෙන් කියන්නේ දැන් උසිතම් බ්‍රහ්මචර්යයන් කියලා දැන් ඊට පස්සේ ආය බ්‍රහ්මචාරී වෙනවා කියන එක නෙමෙයි. උසිතම් බ්‍රහ්මචර්යයන් කියන්නේ බ්‍රහ්මචර්යාව වැස නිමෙව්වා. ඒ කියන්නේ යමක් සඳහා නම් අපි මේ ශාසනයට ඇතුළත් වෙන්නේ. යමක් සඳහා නම් අපි උත්සාහවත් වෙන්නේ. අන්න එය නිම කරා දැන්. එතකොට ඒ අර්ථය ලබා ගත්තා. නැවත ආපහු අරහෙට යන්න නුසුදුසු. ඊට පස්සට ආයේ නැවත අර අතහැරපු දේවල් පසුපස්සේ යන්න නුසුදුසුයි. එතකොට ඒකට කිසිම සුදුසු බවක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ කෙනා තමා තුළ පිරිනිවුණු කෙනෙක් හැටියට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. නාපරං ඉත්තත් ආයාති. මත්තේහි නැවත කිසිවක් නැහැ කියන එක. එතකොට මෙන්න මේ විදිහට අපිට නිවෙන්න පුළුවන්කම තියෙන කුමක් පිළිබඳවද? චස්සු පස්සායතනේසු නේව අත්තානං නාතනිය. තමා හෝ තමා අයිති දෙයක් හෝ නොදකිනකොට. තමා හෝ තමා අයිති දෙයක් පිළිබඳව නොදකිනකොට. ස්පර්ශ ආයතන 6 තමා හෝ තමා අයිති දේවල් පිළිබඳව කිසිවක් නැහැයි කියලා අපිට දැනගන්න පුළුවන්කම තිබෙන්නේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව මන යථාභූත දැක්මක් උපදවගත්ත කෙනෙකුට විතරයි. කොයි විදිහටද? සංකත විපරිණාම ලක්ෂණයන්ගේ දුක විදිහට ඒ ධර්මය තේරුම් ගත්තොත්. හේතු නිසා සකස් වෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන දුක විදිහට ඒ ධර්මය තේරුම් ගත්තොත් ඒ දුක විදිහට ඒ ධර්මය තේරුම් ගත්ත කෙනාට තමයි ලෝකේ මෙබඳු ආකාරයේ නිවීමකටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ
තේරුම් ගැනීම තුළ තමයි ලෝකේ කිසිවක් පණවන්නට පුළුවන් කමක් නැත්තේ. කිසිම දෙයක් ලෝකයේ තුල පණවන්නට පුළුවන් කමක් නැත්තේ. ලෝකයේ මෙන්න මේ දේවල් තියෙනවා කියලා ලෝකේ පණවන්නට නිමිති අනුනිමිති වශයෙන් දේවල් පණවන්නට පුළුවන් කමක් නැත්තේ. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ එකේනා නිවුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒත් මේ උදායි සූත්‍රය තුළින් අපිට විමසා බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. යම් තැනක දුක්ඛ ආර්ය සත්‍යයට අයිති මේ සංකත ලක්ෂණය තිබෙනවා නම් දුක්ඛ ආර්ය සත්‍යයට අයිති මේ සංකත දුක්ඛ ලක්ෂණය යම් තැනක තිබෙනවා නම් ඒ සංකත දුක්ඛ ලක්ෂණය හිමි සෑම තැනකම අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එතකොට ඒක අතහරින්නට පුළුවන් කිසිම දෙයක් ඇත්තේ නැහැ. ස්පර්ශ ආයතන 6ේම ස්වභාවය මේකයි. ස්පර්ශ ආයතන 6ේම ස්වභාවය මේකයි. ඒ නිසා ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ ඇස රූපාදී ධර්මය අනිත්‍ය නම් චක්කු විඥාණය අනාත්ම වෙනවා. කන සද්ද ආදී ධර්මයන් අනිත්‍ය නම් සෝත විඥාණය අනාත්මයි. මේ විදිහට හේතු ධර්මයන්ගෙන් ඉපදුණු ප්‍රතිඵලය හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒ ධර්මය අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ නිසා අනාත්ම බව තමයි අපිට මේ තුලින් ප්‍රකට කරගත යුත්තේ. ඒ නිසා අද දවසේදී ඔබ විසින් කළ යුතු දේ බවට පත්වන්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව යථාභූත දර්ශනයක් උපදෝ ගැනීම. තමා හෝ තමා වශයෙන් ගත යුත්තක් නැහැ කියන ඥාණය ඇති වෙනකම් ඒ නුවණ ඔබ තුල विद्यमान වෙනකම් ඔබ මේ පිළිබඳව විමසීම කළ යුතුයි. අනුපස්සනාවක් විදිහට. අපි ඒකට කියන අනත්තානුපස්සනා කියලා. අපි ඒකට කියන අනිච්චානුපස්සනා කියලා. අපි ඒක නැවත නැවත සිතින් මෙනෙහි කරමින් ඒ පිළිබඳව මානසිකාර පැවැත්වීමක් කිරීම. එතකොට ඒ අනුපස්සනාව තමයි අපි ජීවිතයේ තුල භාවිත කළ යුතු දේ බවට පත්වන්නේ. අපි සීල ප්‍රතිපදාවක් තුල හික්මිය යුතුයි. ඒ වගේම සමාධියට අනුරූප වුණ කර්මස්ථානයන් අපි අසුරු කළ යුතුයි. ඒ වගේම විපස්සනාව පැත්තෙන් ගත්තොත් අපි නුවණ පැවැත්වීම වශයෙන් ගත්තොත් මේ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය අපි තේරුම් ගත යුතුයි. අනාත්ම ලක්ෂණය පිළිබඳව අපි අවබෝධ කළ යුතුයි. එතකොට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණය අනුපස්සනාවන් විදිහට භාවිත කරනකොට නැවත මේ ධර්මයන් පිළිබඳව අපි හිත භාවිත කරනවා කියනකොට ඔබ නුවණ පැවැත්විය යුත්තේ වෙන කොහෙටවත් නෙමෙයි. ඔබ නුවණ පැවැත්විය යුත්තේ බාහිර රූපයන් පිළිබඳව එකින් එකට අරගෙන කල්පනා කරන තැන් වලට ගිහිල්ලා නෙමෙයි. ඔබ නුවණ පැවැත්විය යුත්තේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව. ස්පර්ශ ආයතන 6. ස්පර්ශ ආයතන 6 පිළිබඳව ඔබ සිහිපත් කරනකොට ඔබ මුළු ලෝකයම සිහිපත් කරන්න පටන් අරගෙන ඉවරයි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ওই ටිකට තමයි බාහිර ආයතන ගෝචර වෙන්නේ. ගෝචර ආයතන විදිහට. එතකොට දැන් ඇහැට ඇස පිරිසිඳ දකින්නකොට ඇහැ පිළිබඳව ඔබ නුවණින් කල්පනා කරනකොට රූපය පිළිබඳව නුවණින් කල්පනා කරනකොට ඔබට පේනවා මේ ධර්මය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක. එතකොට ඔබට මේ දැක්ම උපදිනකොට ඔබේ හිත පිළිබඳව මේ මානසිකාර්යය තුළ දෙපැත්තකින් පේන්නට ඕනේ. ඒ තමයි මේ ධර්මතා විදිහට පවතින ටික සහ අපි කර්ම විඥානය තුළින් සකස් කරගනු ලබන ලෝකය පිළිබඳව. එතකොට මෙන්න මෙතන මේ විදිහේ අනාත්ම ධර්මතාවයක් තියෙන තැනක තමන් ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන් ඇසුරු කරමින් පුද්ගල බව උපදෝගෙන වාසය කරන හැටි අපි දකිනකොට අපි දකිනවා මේක ප්‍රඥා ගෝචර දෙයක් නෙමෙයි කියලා. එතකොට වෙනදා අපි ලෝකේ තියෙන දේවල් ගැන කල්පනා කරා නම් අපි දැන් තියෙන දේවල් පිළිබඳව නෙමෙයි කල්පනා කරන්නේ. අපි හේතු නිසා සකස් වෙන දේවල් පිළිබඳව අපි නුවණින් දැන දැක වාසය කිරීමක් කරන තැන දක්වා අපි මේක නුවණ දියුණු කරන්නට අවශ්‍යයි. දැන් එකපාර කෙනෙකුගේ හිත මේ தത്വයට මේ තැනකට එකපාරපත් වෙන්නේ නැහැ. එකපාර මේ තැනක ওই ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා හිත එකපාරපත් වෙන්නේ නැහැ. අන්න ඒ දර්ශනය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා අපිට අනුපූර්ව ලෙස අපේ මනස භාවිත කළ යුතුයි. අනුපූර්ව ලෙස අපේ හිත දියුණු කරගෙන යන්නට ඕනේ. අනුපූර්ව ලෙස අපි අපේ මනස දියුණු කරනකොට අපි හිත දියුණු කරනකොට පිනතුනේ අපිට අපේ හිත බාහිර අරමුණු වල විසිරී තිබෙන නානත්ව සංඥාවන්ගෙන් හිත ගලවලා යම් ඒකත්වයකට අපේ හිත ගන්නට ඕනේ. යම් එකඟතාවයකට එකඟ බවකට අපේ සිත අපි පත් කරගන්නට අවශ්‍යයි. අන්න එකඟතාවයකට පත් කර ගැනීම සඳහා තමයි අපිට මේ සමත කර්මස්ථානයන් එහෙම නැතිනම් මේ සමත භාවනාව කියන එක අපිට උපකාර වෙන්නේ.
එතකොට ඒ සමත භාවනාවන් තුළ අපි අපේ මනස සමාහිත කරගන්නකොට අපිට පුළුවන් අර යථාර්ථයට බොහොම ඉක්මනට සමීප වන්නට. එතකොට දැන් විදර්ශනාව පැත්ත උනත් දියුණු කරන කෙනෙකුට අම්මා ගැනත් හිතනවා, තාත්තා ගැනත් හිතනවා, ගෙවල් දොරවල් යාන වාහන මේ දේවල් ගැනත් හිතනවා. මෙන්න මේ විදිහට එක එක දේවල් ගැන හිත යනවට වඩා ඔබට එක තැනකින් ඒක ප්‍රකට කරගන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඇහැට එන රූපායතනය කියන තැන ඉස්සෙල්ලා ප්‍රකට කරගන්න පුළුවන් නම්. එතකොට මුළු සියලු රූපයන්ගේ යථාර්ථය ඒකයි. සියලු රූපයන්ගේ යථාර්ථය ඇහැට පෙනෙන රූපායතනයේ යථාර්ථය ඒකයි. එතකොට ඒ බඳු තැන්වල තමයි අපි එක එක ප්‍රඥප්ති පනෝගෙන අපි මේ දේවල් එළියේ තියනවා කියලා අසුරු කරන්නේ. මෙන්න මේ දෙකක් වෙන විදිහට මේ මානසිකාරය පැවැත්විය යුතුයි. එතකොට ඒ සඳහා අපිට විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරන්න පුළුවන්. රූපේ පැත්තෙන් ගිහිල්ලා මුලට ගිහිල්ලා ආපහු කායානුපස්සනාව කියන තැන ඉඳලා ඔබට කරුණු පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් ඒට අවශ්‍ය සතර සතිපට්ඨාන ආදී භාවනාවන් ඔබට නැවත නැවත ශ්‍රවණය කරන්නට ලැබෙන නිසා මෙය අවස්ථාවක් කරගන්නේ නැහැ කාල වේලාවෙක මේ යන නිසා ඒ කරුණු පිළිබඳව පැහැදිලි කරන්නට මූලික වශයෙන්ම මෙතනදී පැහැදිලි කරන්නට අවශ්‍ය වුණේ මේ දර්ශනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනාත්ම සංඥාව නැතිනම් අනාත්ම ධර්මයේ පිළිබඳව අනිත්‍ය තුලින් අනාත්මය දක්වන ආකාරය පිළිබඳව. එතකොට මේ ආකාරයට මේ කරපු කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ආධුනිකව ධර්මයට යොමු වන කෙනෙක් හිටියානම් මම හිතනවා ටිකක් ගැඹුරුයි කියලා තේරෙන්නට ඇති. අතහැර ගන්නට එපා. මේ නැවත නැවත ඇසුරු කරන්න ඔබට මේක තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. අද හිතන්නට පුළුවන් මනසක් ලැබී තිබෙන දවසක. ඒ නිසා මේ කාරණාවන්ගෙන් ටිකක් හෝ තේරුණා නම් වෙනදා දැනගෙන හිටපු දෙයකට වඩා වැඩි යමක් හෝ තේරුණා නම් ඒකත් ලොකු දෙයක්. මොකක්වත්ම තේරුන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා මම කියන්නේ. මොකද අඩුම තරමේ මෙච්චර මනුස්ස ජීවිතයක් ලැබුණ කාලේ තේරුණ කෙනාට වඩා වීරිය කරන්නට ඕනේ මොකුත් නොතේරුණ කෙනා. ඒ නිසා ඔබ අප්‍රමාදීව කටයුතු කරන්න, අප්‍රමාදීව සුචරිත ධර්මයේ හැසිරෙන්න. ඔබට ඊට අවශ්‍ය වටපිටාව ලැබී තිබෙනවා. ඔබට සත්පුරුෂ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලැබී තිබෙනවා. ඒ නිසා ඒ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නට කියලා ඔබට අනුශාසනා කරනවා. කල්පනා කරගන්න, සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදීන් පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. මේ වෙලාවේදී අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කවුරුත්. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින්ම මේ පරලෝකීය යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු ඥාතිවරුන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඔවුන් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් සැපතවත් වඩා වර්ධනය කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්මදේශනාව සඳහා මේ ආරාධනා කරලා මේ අවශ්‍ය කටයුතු මේ විදිහට සම්පාදනය කරගන්නට ඔබට මේ අවස්ථාව සලසා දෙන්නට කටයුතු කළ ගෞරවනීය අවසරයි අපේ නාරද ස්වාමීන් වහන්සේත්, නායක මහින්පාණන් වහන්සේත්, ඒ වගේම අපේ අස්ගිරි විහාරයේ විමල හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ සියලුම පූජනීය මහා සංඝරත්නයට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව යෙහින් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අද දවසේදී මේ සඳහා සහ සම්බන්ධ වුණ ඔබ සෑම සිළු දෙනාටත් මේ සඳහා ආරාධනා කරන්නට මූලිකත්වයෙන් කටයුතු කළ තුසිත රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ කල්යාණ මිත්‍ර පින්වත් සෑම සිළු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලයේ නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ ලබාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රය වේවා කියලා සාදු කියලා හැම දිනාම පින් අනුමෝදන් වන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.